නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගෙවාගෙන ආපු සංසාරේ ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඊටාම කලාතුරකින් සිද්ධ වෙන එකක්. අපි සසර එනකොට හැමදාම හොඳ පුරුදුම පුරුදු කරනවා කියලා එකක් නැහැ. කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශ්‍රය කලාතුරකින් ලැබුණාම අපි පින් කරනවා. අපි කුසල් කරනවා. ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් මිදුණු පාප මිත්‍රයන්ගේ ඇසුරට වැටුණු හැමදාම අපි නිරේගාමී පව්, නිරේගාමී අකුසල් අපි අතින් සිද්ධ වුණා. කොච්චර අපි අසත්පුරුෂ ඇසුරට ගියාද කියන්නේ ඒ රැස් වෙන කර්මයන්ගේ විපාක අපිට විඳින්න උනේ සතර අපාය වැටිලා. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට වදාලා මේ සත්‍යයගේ මහගෙදර වගේ කිව්වා සතර අපාය. කනකැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ තමයි මේ ලෝක සත්‍යය මිනිස් සුපතක් කරා එන්නේ. බලන්න මේ සතර අපාය ඉඳලා මිනිස් ලෝකෙට ආවත් කීයෙන් කී දෙනාටද සත්පුරුෂ ඇසුරක් ලැබෙන්නේ? ආයෙමත් කැරකිලා පහලටම වැටෙන්න ඉඩ හැදිලා තියෙන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා අපේ ජීවිතයට කරන යහපත, අපිට සලසන ආරක්ෂාව අපේ ජීවිතේ හොඳට ගන්න මහන්සිය පුදුමාකාරයි. කල්යාණ මිත්‍රයන් වහන්සේලේක කරන්නේ ධර්මයෙන්. කුසලයට ප්‍රශංසා කිරීමත්, අකුසලයට ගරහා කිරීමත්, පින වර්ණනා කිරීමත්, පාපයට දොස් නැගීමත් කරන්නේ ධර්මයෙන්. ඉතින් පින්වත්නි, නොතනින් තමයි බුද්ධිමත් කෙනෙකුට ධර්මයට එන්න තියෙන්නේ. ඉතින් අද දවසෙත් මේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා බැතිබර දායකත්වයේ දක්වන්නේ අකුරැස්ස පෝරඹ පටුමග නොම්බර 212 ලිපිනේ පදිංචි පින්වත් විජිනි ප්‍රසාදිකා මෙනවි ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඉතින් පින්වත්නි, සතුටු වෙන්න, කුසලයටම ප්‍රශංසා කරන, අකුසලයට ගරහන, පාපයට ගරහන, පින වර්ණනා කරන ධර්මයේ තමයි ඔබ බොහෝ දෙනාට අහන්න සලස්සන්නේ. එහෙනම් ඔබ මේ උපකාර කරන්නේ පිනටයි, කුසලයටයි. එහෙනම් මේ ධර්ම දාණයෙන් ඔබට බොහෝ පින් රැස් වෙනවා. එක්කෙනෙකුට හරි හිතුනොත් කුසල් වඩන්න ඕනි, පින් කරගන්න ඕනි කියලා, ඒකම ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත්නි, අපි දැන් දවස් කිහිපයක් අජිත සූත්‍රයේ කරුණු ඇසුරෙන් ශ්‍රී සද්ධර්ම ඉගෙන ගත්තා. අද දවසෙත් අපි ඉගෙන ගන්නේ අජිත සූත්‍රයේම ඉතිරි කොටස. ඉතින් එදා අජිත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,
පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාරිස ඒතං මේ පුට්ඨෝ පබ්බ්‍රෝහි කත්තේ තං උපරුජ්ජති. දුක් නැති මුනිදානන් වහන්සේ මං භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්නේ මේ ප්‍රඥාවත් මේ සතියත් මේ නාම රූප කියන මේ ඔක්කොමත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන්නේ කොතනින්ද කියලා. අන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. යමේතං පඤ්හං අපුච්චේ අජිතතං වදාමිතේ යත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් අජිත ඔබ යම් පැනයක් මගෙන් ඇහුවද මන් දැන් ඔබට ඒක විස්තර කරලා කියන්නම්. යම් තැනක ඔය නාමයත් රූපයත් නිරුද්ධ වෙලා යනවද ඒ රහතන් වහන්සේ පිරිනිවන් පාද්දී විඥානය නිරුද්ධ වෙලා යනවා. ආන්නේ නිරුද්ධ වෙලා යද්දි තමයි නාම රූප ඔක්කොම නිරුද්ධ වෙලා යන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විඥානයේ නිසා තමයි නාම රූප හටගන්නේ. විඥානේ නිරුද්ධ වෙලා යාමෙන් නාම රූප ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. අපගේ කච්චාන මහරහතන් වහන්සේ හරි ලස්සනට මේ ගාථාව විස්තර කරලා දෙනවා. දැන් කච්චාන මහරහතන් වහන්සේ තමයි දැන් මේ ගාථාව පද 4යි. මේ සතර පද ගාථාව විස්තර කරන අපූර්ව හරීම ලස්සනයි. කච්චාන මහරහතන් වහන්සේ දැන් වදාළේ අජිත මානවක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවත් සිහියත් ඒ වගේම නාම රූපත් කියන කාරණා කොහෙදද නැත්තර නැති වෙලා යන්නේ. දැන් මහරහතන් වහන්සේ විස්තර කළා සිහිය කිව්වම ඉන්ද්‍රිය දෙකක්. මොකද්ද? සති ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියත්. ඒ කුසල් අරමුණු ඔක්කොම තියෙන්නේ සතිපට්ඨාන කුසල් අරමුණු. ඒ කුසල් සිතක එකඟ බව තමයි සම්මා සමාධිය කියලා භාගතුන් වහන්සේ විස්තර කළේ. ඊළඟට විස්තර කළා ප්‍රඥාව කියලා දෙයක්. එහෙනම් මේ ප්‍රඥාව කියලා කිව්වේ වීරියත් විරිය ඉන්ද්‍රියත් ප්‍රඥා ඉන්ද්‍රියත් කියලා කිව්වා. ඊට පස්සේ විස්තර කළා මොකද්ද මේ කියන ඉන්ද්‍රිය හතරම බුදුරජාණන් වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කළා කියලා. ශ්‍රද්ධාවෙන් ගැනීමක් ඇද්ද? ශ්‍රද්ධාවේ බැස ගැනීමක් ඇද්ද? මේක තමයි කෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එහෙනම් දැන් ඉන්ද්‍රිය කීයද? 5යි. එහෙමනම් ශ්‍රාවකෙක් මග වඩද්දී ඔය කියන ඉන්ද්‍රිය 5ම මුල් වෙනවා. එහෙමනම් මග වඩාගෙන යද්දී නිතර පාවිච්චි වෙනවා ඉන්ද්‍රිය 4ක්. ඒ ඉන්ද්‍රිය 4ෙන්ම සාස්ෘණ වහන්සේව තමයි ආ ඉස්මතු කරගන්න ඕනේ. නැත්තම් මගේ දැනුම මට තේරෙනවා, මගේ වීරිය, මගේ සමාධිය, මගේ සිහිය කිය මමත්වයට යෑමක් වෙනවා. දැන් මේකෙදි ශ්‍රද්ධාවෙන් ගන්නකොට සාස්ෘණ වහන්සේ කෙරෙහිම මෙයාගේ ශ්‍රද්ධාව බලවත් වෙනවා. බුද්ධානුස්සතිය දිගටම මෙයාගේ ගමන් මාර්ගය තුල තියෙනවා. ඊළඟට විස්තර කරනවා දැන් මෙයා ශ්‍රද්ධාවන්තයිනේ. දැන් මෙයා තුල ඉන්ද්‍රිය ධර්ම පිහිටනකොට මේ ඉන්න ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයි. විස්තර කරනවා ශ්‍රද්ධාවම මෙයා මුල් කරගෙන ඉන්න නිසා ඒ ශ්‍රද්ධාවෙන්ම භාවනා කරද්දී ශ්‍රද්ධාව වෙනකොටම මග වඩන්න කැමැත්තෙනවා කියනවා. ඒ කැමැත්තෙන්ම භාවනා කරද්දී ඡන්ද සමාධිය හට ගන්නවා කියනවා. දැන් මේ කෙනා හොඳට සිත සමාධිමත් කරගෙන මොකද කරන්නේ? දැන් හොඳට බලනවා ප්‍රත්‍යවේක්ෂා නුවණින් භාවනා බලමින් භාවනා බලයෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. එතකොට භාවනා බලයත් යොමු කරලා ඊළඟට ප්‍රත්‍යවේක්ෂාවත් හොඳට කරද්දී දැන් ප්‍රත්‍යවේක්ෂාවෙන් පින්වත්නි
කාරණා කීපයක් වෙනවා. මොකද්ද? කලින් කරපු වැඩපිළිවෙල බලන්නත් පුළුවන්. තව ඉදිරියට කරන්න තියෙන දේ බලන්නත් පුළුවන්. දැන් තමන් ඉන්නේ කොතනද කියලා බලන්නත් පුළුවන්. ඒ ඔක්කොම ප්‍රත්‍යවේක්ෂා නුවණින් තමයි බලන්න තියෙන්නේ. දැන් ওই විදියට බලද්දී දැන් ඔන්න මෙයාට පේනවා කලින් තිබුණ දැන් ඡන්ද සමාධිය මුල් කරගෙන සමාධිය වඩද්දී දැන් කලින් තිබුණ ලාමක කෙලෙස් යටපත් වෙලා තියෙනවා. මෙයාට පේනවා ප්‍රහාණයටපත් වෙලා පේනවා. දැන් ඔන්න මෙයාට පේනවා යම් මේ ආස්වාස ප්‍රස්වාසයක් ඇද්ද. ඔන්න කාය සංස්කාර. ඊළඟට විතක්ක විචාර වචී සංස්කාර සංඥා වේදනා චිත්ත සංස්කාර මේ ඔක්කොම හේතුඵල දහමින් හටගත් දේවල් කියලා ඔන්න දැන් මෙයාට තේරෙනවා. ඊට දැන් මේ ඔක්කොම පින්නදි තේරුම් ගන්නේ සමාධිය තුලින්. ඊළඟට දැන් මේ කෙනා ඡන්ද සමාධිය තුලින් සංස්කාර ආස්වාස ප්‍රස්වාස ඊළඟට විතක්ක විචාර වේදනා සංඥා මේ ඔක්කොම හොඳට තේරුම් ගනිද්දී මේක කියනවා ඡන්ද සමාධි පදාන සංස්කාර. ඊළඟට දැන් මේ කෙනා මේ සමාධි තුලින් මේවත් තේරුම් අරන් කුසල ඡන්දයෙන් යුක්තව සමාධියත් වීරියත් දැන් මේ සමාධියත් පාවිච්චි වෙනවා. ඊළඟට මෙයා පාවිච්චි කරන වීරිය මේකට කියන පදන් වීරිය කියලා. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නත් කුසල ධර්මයන් උපදවන්නත් මෙයා මොකද කරන්නේ? වීරිය පාවිච්චි කරනවා. දැන් වීරියෙන් කෙලෙසුන් යටපත් කරනවා. දැන් මේ කියන්නේ පින්නති සමාධිය තුල එන කෙලෙස්. දැන් ඔබට මතක ඇති කලින් දේශනාවේදී ඔබ හොඳට ඉගෙන ගත්තා සමාධිය මුල් කරගෙන හටගන්න උපක්ලේශ දුරු කරලා හිත මෘදු කරලා හිත කර්මන්නේ කරලා අකුණු පිපුරුවත් අකුණු ගැහුවත් කම්පා වෙන්නේ නැති සිතක් උපදවන්න ඕනේ කියලා. ආන්න දැන් වීරියෙන් මෙයා හොඳට හිත වඩනවා. එතකොට ඡන්ද සමාධියත් පදන් වීරියෙන්ලත් සංස්කාරයෙන් යුක්තව දැන් මෙයා නීවරණ දුරු කරමින් විවේකයේ අසුරු කරනවා. අනිත්‍ය ආදී ධර්මයන් හොඳට නුවණින් විමසා විරාගය අසුරු කරනවා. ඊළඟට තවදුරටත් ඒ ගුණ ධර්මයන් ප්‍රගුණ කර අනිත්‍ය ආදී විදර්ශනා බහුල කර ඇල්ම නිරුද්ධ වීම අසුරු කරනවා. ඊළඟට වොස්සග්ග පරිණාමින් අමා නිවනට නැඹුරු සිතින් මොකද කරන්නේ? 이르දිපාදේ වඩනවා. දැන් බලන්න කලින් මේ ප්‍රඥාව කියන සිහිය කියන කාරණා දෙක මුල් කරගෙන තමයි දැන් මේ නිවන් මඟ වැඩුවේ. දැන් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඉතුරු ගුණ ධර්ම තමයි මේ විස්තර කරන්නේ. දැන් මෙයා ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ තමයි වැඩුවේ. ඊළඟට ඔන්න මෙයා පුරුදු කරගන්නවා වීරියම අධිපති කරගෙන විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ වඩනවා. ඊළඟට චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ වඩනවා. අදිෂ්ඨානෙම මුල් කරගෙන කුසලයන්ගේ වැඩිමත් අකුසලයන්ගේ ප්‍රහාණයත් පදන් වීරිය කරමින් නිවනට නැඹුරු සිතින් මොකද කරන්නේ? ඉර්ධිපාදේ වඩනවා. ඊළඟට වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. දැන් නුවණින් විමසීමම ආයුධය කරගෙන ඒක මුල් කරගෙනම සමාධි උපදවලා දැන් විමසීමට පාවිච්චි වෙනවා සමත විදර්ශනා කියන දෙකම බහුල වශයෙන් විදර්ශනාව. එතකොට මේක මුල් කරගෙන සමාධියක් උපදවගෙන ඒකේ මොකද කරන්නේ? ඒක මුල් කරගෙන අකුසල් දුරු කරමින් කුසල් වඩමින් පදන් වීරිය වඩනවා. නිවනට නැඹුරු සිතින් අනිර්ධිපාදි වැඩෙනවා. විස්තර කරනවා ඔන්න ඔය කියන ආකාරයෙන් සියලුම සමාධියට ඥානය මුල් වී ඇත්තේ. දැන් ඔය කියන සමාධි උපදවන්නත්
ඒකයි කිව්වේ සම්මා සමාධියට මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙනම් සම්මා සමාධියක් ඇති වෙනවද? ඒ සම්මා සමාධියට ප්‍රඥාව ආහාරයි. ප්‍රඥාව මුල් වෙලා තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. විස්තර කරනවා ඥානයේ මූලික අංගය වන්නේය. ඥානයට අනුවම සමාධිය ඇතිවන්නේය. එහෙනම් පින්වත්නි මේ ලෝකේ එක සමාධි කතා කරනවනේ. එහෙමනම් අපි හොඳට බලන්න ඕනේ අයගේ සමාධියත් එක්ක චතුරාර්ය සත්‍ය ගැන වැටහීමක්, චතුරාර්ය සත්‍ය අවබෝධයක්, යම් කිසි ඥාන දර්ශනයක්, යම් කිසි දර්ශන භූමියක් එයාලගේ ජීවිතය තුළ තියෙනවද කියලා. නැත්තම් ඒක නිකම් භාවනාවක් විතරයි. දැන් බලන්න ආලාර කාලාමටත් වැරදුනේ ඒක නිසා නේද? ඒ භාවනාවක් කළා. නමුත් සම්මා දිට්ඨිය මුල් වෙච්ච භාවනාවක් නෙමෙයි. උද්දකරාම පුත්ත එයාටත් තිබුණේ සම්මා දිට්ඨිය මුල් කරගත්ත භාවනාවක් නෙමෙයි. දැන් බුද්ධ කාලෙත් හිටිය එක සමාධි සමාපatti ගැන කියපු අය. නමුත් සම්මා දිට්ඨියෙන් තොරයි. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ වදාරන සමාධිය සම්මා දිට්ඨිය මුල් කරගත්ත සමාධි පිරිකර 7කින් යුතු සමාධියක් තමයි භාග්‍යතුන් වහන්සේ විස්තර කළේ. ඔන්න දැන් ඊට පස්සේ මේ තවදුරටත් කච්චාන මහරහතන් වහන්සේ ප්‍රඥාව කියන මාතෘකාව විස්තර කරනවා. දැන් බලන්න මේක පින්වත්නි හැමතැනදීම අහන්න ලැබෙන්නේ නැති එකක්. දැන් මේක හොඳට තේරුම් ගන්න. දැන් මේ කියන ඔක්කොම ප්‍රඥාවට අදාළ කරුණුත් සිහියට අදාළ කරුණුත් පිරිනිවන් පෑමේදී අනිත්‍යභාවයටපත් වෙනවා. විඥානය නිරුද්ධ වෙද්දී මේ සියලු ප්‍රඥාවන් සියලු සිහිය පැවැත්වීම ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. රහතන් වහන්සේ විස්තර කරනවා. දැන් ඔන්න මේ කෙනා මේ සමාධිය හොඳට දියුණු කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබන්න නුවණ මෙහෙවනවා. දැන් සමාධිය පුබ්බේ නිවාස ඥානයට අනුව පෙරලෙනවා. ඒකේ සමාධිය යොමු කරන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පැත්තට පෙරලන්න පුළුවන්. එතකොට ඔන්න පෙරවිසු කඳ පිළිවෙල පේන්න ගන්නවා. ඇයි දැන් පිරිසිදු විඥානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ 4 වෙනි ධානයට ගියාම මේ ඒක විස්තර කළේ කොහොමද? මණිකක් තියනවා කියන හොඳට උපදාපු මණිකක්. ඒ මණික ඇතුලෙන් ගිහිලා තියනවා කියන නූලක්. එතකොට 4 වෙනි ධානයට ගිහිලා පිරිසිදු විඥානය ඇති වුනහම එයාට කය වෙනම දකින්න පුළුවන් කියනවා. විඥාන වෙනම දකින්න පුළුවන් කියනවා. දැන් ආන්නේ ස්වභාවයටපත් තුන සිතක් තමයි ඒ විඥානි පැවැත්ම තමයි සමාධිමත් සිතින් 4 වෙනි ධානයටපත් වෙච්ච සමාධියෙන් ඔන්න පෙරවිසු කඳවිලි වෙල දකින්න නුවණ යොමු කරනවා. දැන් සමාධිය පෙරලෙනවා පුබ්බේ නිවාස ඥානුසති ඥානෙ ලබන්න ඕන විදිහට. ඊළඟට විස්තර කරනවා ඊළඟට ඒ ශ්‍රාවකයාට හිතුනොත් අනාගතේ බලන්න අතීතේ බැලුවේ යම්සේද ඒ ආකාරයෙන්ම අනාගතයට යවනවා කියනවා සිත. දැන් බලන්න මේ වෙනකොට සිත කර්මන්නේයි. අර පිරිසිදු වෙච්ච රත්තරන් වලින් ඕනෝන ආභරණ හදනවා වගේ දැන් හිත පිරිසිදු නිසා හිත ප්‍රභාස්වර නිසා හිතේ කම්පාවක් නැති නිසා පුබ්බේ නිවාසයට යන්න යව්වේ කොයි විදිහටද? ඒ විදිහටම අනාගතයට යවනවා කියනවා. අනාගතයට යවන එකෙන් කියනවා චුතූපපාත ඥානෙ උපද්දවන්නේ. හරි ලස්සන විස්තරයක් ඒක. ඇයි දැන් පුබ්බේ නිවාසයෙන් කරන්නේ අතීතේ මෙතන හිටිය ඊළඟ ජීවිතීට කලින් මෙතන හිටියා ඊට කලින් මෙතන හිටියා කිය අතීතයට ගියේ. දැන් චුතූපපාත ඥානෙ බලු ඒකෙන් කරන්නේ මොකද්ද? මේ ඉන්න කෙනා ඊළඟට මැරිලා කොහෙද ගියේ? දැන් මොකද කරන්නේ? අතීතයට යවපු පිළිවෙලටම පිරිසිදු සමාධිමත් සිතින් අනාගතයට හිත යොමු කරද්දී චුතූපපාත ඥානෙ උපදිනවා කියනවා. දැන් බලන්න හරි පුදුම එකක් ඒක. දැන් මෙතරදී සිහියයි සමාධියයි ප්‍රඥාවයි තුනම පාවිච්චි වෙනවා. ඊළඟට විස්තර කරනවා ඔන්න දැන් සමාධිමත් සිතින් සත්වයන්ගේ සිද්දන ගැනීමට හිත යොමු කරනවා කියනවා. පරචිත්ත විඥාන ඥානෙ ලබන්න හිත යොමු කරනවා. දැන් සමාධිය මේ පරචිත්ත විඥාන ඥානෙට අනුව පෙරලනවා කියනවා. ඊට පස්සේ අනාගතේ සත්වයන් සිතන අයුරු බලන්න.
හිත යොමු කරගන්න පුළුවන් කියනවා. දැන් පුබ්බේ නිවාස ඥානුස්සති ඥානෙ ලැබුවා වගේම පරචිත්ත විචාර ඥානෙන් මොකද කරන්න පුළුවන්? අනාගතයේ සත්‍ය මොනවද හිතන්නේ? ඊළඟ මොහොතේ දැන් මෙයා මොකද්ද හිතන්නේ? ඊට පස්සේ මෙයා මොකද්ද හිතන්නේ කියලා බලන්න පුළුවන්කම ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා. කියන්නේ ඒකත් එයාගේ ප්‍රඥාවක්. ඊළඟට දැන් මේ ශ්‍රාවකයාට හිතෙනවා කියනවා දැන් මේ ඥාණයම අතීතයට යවන්න. ඊළඟට මේ කෙනා දැන් මොකද කරන්නේ? දිවා කාලේ ඇස්පෙනෙන සත්වයෝ ලෝකේ දකින්නේ කොහොමද? ඒ විදිහට දිවස් ඥානෙ ලබන්න යොමු කරනවා කියනවා. දැන් අපි මේ දවල්ට ලෝකෙ දිහා බලද්දී එළිය තියෙනවා. හොඳට පේනවා. ආන්නේ වගේ නොපෙනෙන දේවලුත් දිවා සංඥාවෙන්ම නොපෙනෙන දේවලුත් බලන්න පුළුවන් දිවස් නුවණ උපදවා ගන්න හිත යොමු කරනවා කියනවා. දැන් සමාධිය දිවස් නුවණට අනුව පෙරලෙනවා කියනවා. දැන් ඒක කරන්න පින්නවත් ප්‍රඥාවෙන් සමාධිය Tamanට ඕන විදියට Tamanට ඕන ඥාන දර්ශනේ ලබන්න යොමු කරනවා. බලන්න රහතන් වහන්සේලා තුළ තිබිච්ච ඥානයන්. ඒ උත්තරමය කොච්චර පරිශ්‍රමයක් දලලද මේ සසර දුකින් නිදහස් වෙලා තියෙන්නේ. දැන් මේ ඥාන දර්ශන කිසිවක් උන්වහන්සේලා Tamanගේ සැප උදෙසා පාවිච්චි කරලා නැහැ. ඒකයි ආර්ය සමාධියක තියෙන වටිනාකම. මේ ලෝක සත්‍යයේ කෙරෙහි අනුකම්පාවෙන්ම ලෝක සත්‍යයට යහපත කරන්නම තමයි මේ ඥාන දර්ශන පාවිච්චි කළේ. ඊට පස්සේ දේශනා කරනවා ඔය විදිහට රාත්‍රී කාලේ දකින්නේ යම්සේද. දැන් දවල්ට දකින විදිහටම නෙවෙයි රාත්‍රියට දකින්න තියෙන්නේ. ඊට පස්සේ කළුවරකුණත් පේන හැම දෙයක්ම ඒ ආකාරයෙන් බලන්න පුළුවන් විදියටත් සමාධිය යොමු කරනවා. කියනනම් කළු සුදු ભેදයක් නැහැ. එළිය තියෙන වෙලාවෙදි විතරයි දිවස පේන්නේ, කට්ට කළුවරේ පේන්නේ, එහෙම එකක් නැහැ. දැන් දිවා රාත්‍රී දෙකේම කිසි වෙනසක් නැතුව දිවස් ඥානෙ උපදව ගන්න යොමු කරනවා කියනවා. ඒකයි කියන භාගතුන් වහන්සේ වදාළේ යතා පුරේ තතා පච්චා යතා පච්චා තතා පුරේ. පෙර යම්සේ නම් පසුත් එසේමයි, පසු යම්සේ නම් පෙරත් එසේමයි. දවල් යම්සේ නම් යතා දිවා තතා රත්තිං යතා රත්තිං තතා දිවාති. දහවල යම්සේ නම් රැයත් එසේමයි, රැය යම්සේ නම් දහවලත් එසේමයි කියලා 이르දිපාදයන්හි භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ නිසා කියනවා. දැන් බලන්න විනෝත් මේ හරි ලස්සන විස්තර. එතකොට කච්චාණ මහරහතන් වහන්සේ මේ ප්‍රඥාවත් සිහියත් සමාධියත් මේ විස්තර කරපු පිළිවෙල. ඊළඟට දැන් ඔන්න සිතේ මේ වගේ ස්වභාවයක් එනවා. මොකද්ද? දැන් ওই විදිහට අභිඥා ලබා ගනිද්දී මේ ඒ අභිඥාවන්ට බාධා කළ හැකි කෙලෙසුන්ගෙන් හිත වැහිලා නැහැ. දැන් අභිඥාවන් හොඳට වඩාගෙන යනකොට ඥාන දර්ශනයන් උපදවාගෙන යනකොට ඒව ලබා ගන්න බැරි මට්ටමට හිත වැහිලා නැහැ. දැන් ගොඩාක් හිත පිරිසිදු කරලා තියෙන්නේ. දැන් මේ අභිඥාවන්ට හිත හොඳටම විවෘතයි. ඊළඟට හොඳට හිතේ ආලෝකයක් තියෙනවා. දැන් දිවස උපදවද්දී ඒකට ආලෝකය උමනයි. ආලෝකයක් හිතේ තියෙනවා. ඒ වගේම සිතත් එක්කම උපදින කුසල් වන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් හිත මොකද වෙන්නේ? තව දුරටත් ප්‍රභාස්වර වෙලා කියන තියෙන්නේ. දැන් ඔබට මතකයිනේ ශ්‍රද්ධාවම සිහි කරද්දී අනාථපිණ්ඩික සිටුතුමාට මේ කට්ට කරුවලේ දවල් වුණා වගේ පෙවුණානේ. එතකොට අර හිතේ තියෙන ආලෝකමත් ස්වභාවය ශ්‍රද්ධාවෙන් තව දුරටත් ප්‍රභාස්වර කර දෙනවා කියනවා. ඇයි Taman දැන් ඥාන දර්ශන උපදවද්දී ඒව මුලින්ම උපදෙව්වේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. ඒක මතක් වෙනකොට ඒ සාසුන් වහන්සේමනේ දකින්නේ ශ්‍රාවකයා. එතකොට තව දුරටත් හිත ප්‍රභාස්වර වෙවි, සිත ප්‍රභාස්වර වෙවි තියනවා කියනවා. එතකොට සිත නිරුද්ධ වෙනකොට ඔන්න නිරුද්ධ වෙලා යනවා කියනවා. දැන් මේ උපදින ප්‍රභාස්වර බව කවද්ද නැති වෙන්නේ නම් පිරිනිවන් පාත්ති. එන රහතන් වහන්සේලාගේ ජීවිතය තුළ කොතරම් ආලෝකයක් හිතේ තිබිලා තියෙනවද? විස්තර කරනවා නාම රූප විඥානයේ හේතුවෙන් හටගත් දෙකි.
විඥානයේ උපකාරයෙන් හටගත් දෙකි. ඒ නාම රූපේ හේතුව කෙලෙස් සහිත විඥානයයි. එහෙනම් නාම රූපේට උපකාරය මොකද්ද? කෙලෙස් සහිත විඥානය. එහෙනම් යම් වෙලාවක නිකලෙස් වුණාද, යම් විටක රහත් මාර්ග ඥාණයෙන් යුතු වුණාද, ආන්න කෙලෙස් සහිත විඥානේ නසල දැම්මා වෙනවා කියනවා. එහෙනම් බලන්න මේ හිත, ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ පබස්සර මිදං භික්කවේ චිත්තං. මහණෙනි මේ සිත ඇත්තටම ප්‍රභාස්වරයි, හරි ආලෝකමත් පිරිසිදු එකක්. ආගන්තුකේහි උපක්ඛලිට්ඨේහි උපක්ඛලිට්ඨං. ආගන්තුක උපක්ලේශ වලින් තමයි මේ හිත කිලුට වෙන්නේ. අයි රාගය කියන්නේ සිතත් එක්ක සම්බන්ධ එකක් නෙමෙයි. එතකොට අපි මේ අයුනිසෝ මනසිකාරයෙන් සුභ සංඥාවල් ගන්න ගිහිල්ලා හැදිච්ච එකක්. ආගන්තුක එකක්. පටිඝ සංඥා ගන්න ගිහිල්ලා අපි කේන්ති හදාගත් එකක්. මුලා වෙන විදියට අයුනිසෝ මනසිකාරය කරන්න ගිහිල්ලා හදාගත්ත කෙලෙස්. එතකොට ආගන්තුකෝ මේ හිතත් එක්ක එකතු වෙච්ච දේවල් තියෙන්නේ. දැන් රහතන් වහන්සේලා සිත සම්පූර්ණයෙන් නිකලෙස් භාවයට පත් වෙද්දී මොකද වෙන්නේ? විඥාණයට ආහාර නැහැ. ඇයි විඥානේ තියෙන්නේ? රාගේ තියෙනකම්, ද්වේෂයේ තියෙනකම්, මෝහයේ තියෙනකම්. හරි ලස්සන විස්තරයක්. දැන් මොකද වෙන්නේ? විඥාණයට ආහාර නැහැ. දැන් මොකද වෙන්නේ? සතුටින් පිළිගන්න විදියක් නැහැ. ඊළඟට පතන්න දෙයක් නැහැ. කිසිදු භවයකට යන්න විදියකුත් නැහැ. ඇයි? ඔක්කොම අර කඩෑනේ ගලෝලා. දැන් ගමන යන්න තිබුණා, කඩෑනේ කර්මය කියන කඩෑනේ තිබ්බා නම් ඊළඟ උපතක් කරා යන්න තිබ්බා. දැන් තණ්හාව මේ වෙද්දි නැහැ. තණ්හාව නැති වෙද්දි උපාදාන නැහැ. විපාක පිණිස කර්ම සකස් වීම නම් කඩෑනෙත් නැහැ. දැන් කරත්තෙට දුර ගමනක් යන්න විදියක් නැහැ. එතනම රෝද දෙක ගැලවිලා කරත්ති බිම වදිනවා. ආන්නේ වගේ එකක් විඥානෙට උනේ. යම් ගමනක් ගියාද හේතු සකස් වෙවි. දැන් ප්‍රඥාවයි සිහියයි මුල් කරගෙන නිවන් මඟ වැඩුවා. දැන් ඒ විස්තරය තමයි අපි කලින් ඇහුවේ. ඥාන දර්ශන උපදවලා පුබ්බේ නිවාස ඥානය ගැන යම් අවිද්‍යාවක් තිබුණද ඒ අවිද්‍යාව දුරු වෙලා පෙරවිසු කඳ පිළිවෙල ගැන විද්‍යාව උපන්නා. දැන් අවිද්‍යාව නෑ ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ අනාගතය ගැන, අනාගත සත්වයන්ගේ උපත චුතිය ගැන බලන්න පුළුවන්කම ආවා. චුතෝපපා ඉපදීමත් මරණයත් ගැන සැක සංකා තිබ්බනම්, අවිද්‍යාව තිබ්බනම් ඒක දුරු වෙලා විද්‍යාව උපන්නා. අවිජ්ජා විහතා විද්‍යා උපන්නා. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපන්නා. ඊළඟට කෙලෙසුන් ගැන යම් අවිද්‍යාවක් තිබුණාද සම්පූර්ණයෙන් කෙලෙසුන් දුරු වීමෙන්, ආශ්‍රව දුරු වීමෙන් ආසවක්ඛේ ඥානෙ උපන්න, විද්‍යාව උපන්න. සත්‍යයන්ගේ සිද්ධන ගැනීමේ ගැන යම් අවිද්‍යාවක් තිබුණාද ඒක දුරු වුණා. හැම ඥාන දර්ශනයකින්ම ඊට අදාළ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා දුන්නා. දැන් මේ ඔක්කොම අයිති ප්‍රඥා ඉන්ද්‍රියටයි, ප්‍රඥාවටයි අයිති. දැන් මොකද වෙන්නේ? ප්‍රඥාව සම්පූර්ණ වෙනකොට විඥානෙ නිරුද්ධ වෙයි. විඥානෙ නිරුද්ධ වෙද්දී නාම රූපයත් හේතු රහිත වූයේ වෙයි. උපකාර රහිත වූයේ වෙයි. නැවත භවයක් නූපදවයි. මෙසේ විඥානෙ නිරුද්ධ වීමෙන් ප්‍රඥාවත් සිහියත් නාම රූපත් නිරුද්ධ වෙයි කියලා අපගේ කච්චාන මහරහතන් වහන්සේ වදාලා. හරි අසිරිමත් විස්තරයක් පින්නවත්, ගම්බීරයි. ඒකයි නිතර දැන් මේ ගුරු දේවයන් වහන්සේ මේ නෙත්තිපකරණේ පොත් වහන්සේ අපි කෙරේ කරුණාවෙන් සරල සිංහලයට නගලා තියෙනවා. දැන් ඔබ මේ පොත් වහන්සේ අරගෙන මේවා කියවන්න. එකපාරක් කියවලා මදි. ගොඩාක් දැන් අපි වුණත් කීප විටක් කියවලා තමයි තේරුම් ගන්නෙ. ඔබට ගොඩාක් පාර කියුවත් පාඩුවක් නැහැ. ඇයි? පළවෙනි පාරට වඩා දෙවෙනි පාර තේරෙයි. දෙවෙනි පාරට වඩා තුන්වෙනි වතාවේ තේරෙයි. කීප විටක් කියනකොට හරි මේ මාර්ගේ නිරවුල් වුණොත් ඊට ඔබට තියෙන gedara dore කටයුතු කරන අතරේ විවේකයක් ලැබෙන වෙලාවේ මේ ධර්මයේ සීකර කර ඔබ දර්ශන භූමියට ආවත්, ආරි සත්‍ය අවබෝධය කියන දර්ශන භූමියට ආවත් ඒකත් ලොකු යහපතක් නේ. ඊළඟට විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේගෙන් අජිත මානවකයා මෙහෙම අහනවා.
යේච සංකාත ධම්මාසේ යේච සේකා පුතුයිධ තේසං මේ නිපකෝයිරියං පුට්ටෝ පබ්බ්‍රෝයි මාරිස. ලස්සනට බුදුරජාණන් වහන්සේ අමතනවා දුක් නැති මුනිදානන් වහන්සේ සියලු දේ සියලු ආකාරයෙන් අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා වැඩ සිටියාද, ඒ වගේම මේ දහම් මග දියුණු කරපු සේක උත්තමයෝ වැඩ සිටියාද, මේ උත්තමයන් ධර්මයේ හික්මෙන යම් වැඩපිළිවෙලක් ඇද්ද, ආන්නේ වැඩපිළිවෙල ගැන මට කියලා දෙන්න කිව්වා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගෙන් හරි දැන් රහතන් වහන්සේ ගැන ඇහුවා. දැන් අහන්නේ මොකද්ද? රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා වැඩ සිටිනවා. ඊළඟට නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයෝ ලෝකේ වැඩ ඉන්නවා. ඉතින් මෙන්න මේ සේක පුද්ගලයෝ අරහත්ත්වයට දක්වා ගමන් කරද්දී භාග්‍යවතුන් වහන්සේ කොහොමද ඒ අයව හික්මෙව්වේ කියලා තමයි මේ අහන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. දැන් මෙතන පින්වත්නි ප්‍රශ්න තුනක් තිබුණා මේකෙදී. නිවන් මඟ පුරුදු කළ අවසන් වෙච්ච රහතන් වහන්සේ ගැන අහනවා. ඊළඟට සේක පුද්ගලයා ගැන අහනවා. නිවන් මගේ පුරුදු වෙමින් ඉන්න කෙනා ගැන අහනවා. ඊළඟට ඇහුවා නිවන් මඟ ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කාමේසුනා බිගින්ජය මනසනා විලෝසියා කුසලෝ සබ්බ ධම්මානං සතෝ බික්ඛු පරිබ්බජේති. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා දැන් මේ ශ්‍රාවකයා මේ පංචකාමයන් ගැන ගිජු වෙන්නේ නැහැ කියනවා. දැන් රහතන් වහන්සේලා ගැන මේ අහුවනේ යේච සංකාත ධම්මාසේ. දැන් රහතන් වහන්සේලා ගැන අපි මේ ගාතයි මුලින්ම අහපු නිසා ඒ ගැන දැනගමු. ඔන්න දැන් රහතන් වහන්සේ ගැන කොහොමද කියන්නේ? ඒ උත්තමයෝ අරහත් කීනාශ්‍රවයන් වහන්සේ. එතකොට මේ රහතන් වහන්සේව තමයි හැඳින්වුවේ සංකාත ධම්මාසේ කියලා. එතකොට ඒ රහතන් වහන්සේලා හරි ලස්සනට කියනවා ඥාත ධම්මා සම්පූර්ණයෙන්ම විමසූ දහම් මෙතිසේක. තුලිත ධම්මා ධර්මය සම්පූර්ණයෙන් දන්නා ලදසේක. ඊළඟට තිරිත ධම්මා සම්පූර්ණයෙන් ධර්මයේ තුලනය කළසේක. කිරා මැනලා බලලා අවසන් කරලා. ඊළඟට විභූත ධම්මා ඒ රහතන් වහන්සේලා ධර්මය මෙසේ මෙසේ වන්නේය කියලා තීරණය කරන ලදසේක කියනවා. ඊළඟට සම්පූර්ණයෙන් ධර්මයේ පුරුදු කළසේක කියනවා. ධර්මයේ ප්‍රකට කරගත්සේක කියනවා. මොකද්ද ප්‍රකට කරගත්තේ? සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අවබෝධ කරලා ප්‍රකට කරලා තීරණය කරලා අවසන් කියනවා. ඊළඟට සියලු සංස්කාරයෝ දුකයි කියලා අවබෝධ කරලා නුවණින් විමසලා ධර්මයේ දැකලා ධර්මයේ දැනගෙන අවසන් කරලා ඉන්නේ කියනවා. ඊළඟට සියලු සංස්කාරයෝ අනාත්මයි කියලා අවබෝධ කරලා ඉන්නේ කියනවා. දැන් මේ විස්තර කරන රහතන් වහන්සේගේ ස්වභාවය. දැන් බලන්න අපි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී වශයෙන් සිහි කරන අපගේ සාරිපුත්තයන් වහන්සේගේ ස්වභාවය මේ කියන්නේ. ඒ අරහත් චිත්තසංතානයේ ස්වභාවය මේ කියන්නේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහන අවසාන මොහොතේ අරහත්ත්වයට පත්වෙච්ච සුබද්ද භික්ෂුව දක්වාත් මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් වැඩපිළිවෙලේ ලංකාවේ
අවසාන භාගයට පැමිණි රහතන් වහන්සේ ගැනත් මේ කියන්නේ. එතකොට සිහික අවබෝධ කරනවා කියනවා ඊළඟට ඒ රහතන් වහන්සේලා පංච උපාදානස්කන්ධේ අවසානයේටම පැමිණිලා ඉන්නේ කියනවා. අපි කලින් දේශනාවේ කතා කළේ බුදුරජාණන් වහන්සේ රාද භික්ෂුවට වදාළේ පංච උපාදානස්කන්ධේ සෙල්ලම් කරන්න බැරි මට්ටමට හදලා දාන්න කියලා. අන්න රහතන් වහන්සේ සෙල්ලම් කරන්න බැරි මට්ටමට පංච උපාදානස්කන්ධ හදලා දාලා තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධේ සකස් වීම නැති කරලා තියෙන්නේ අවසානට පැමිණුණා. ඊළඟට ධාතු ගැන සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඉන්නේ. ඒ වගේම ආයතනයන් ගැනත් රහතන් වහන්සේලා අවබෝධ කරලා ඉන්නේ. ඊළඟට අනාගත ගතීන් මනුස්ස ගති වේවා, දේව ගති වේවා, මනුස්ස ගති වේවා, තිරිසන් ගති වේවා, പ്രേත ගති වේවා, නිරය ගතිය වේවා, මේ යම්තාක් දේවල් ඇද්ද අනාගත ගතීන් අනාගත ලෝකවල උපදින ස්වභාවයන් ඒ සියලු ස්වභාවයන් රහතන් වහන්සේලා අත්හැරලා ඉන්නේ කියනවා. ඊළඟට අනාගත උප්පත්ති බැහැර කරලා ඉන්නේ කියනවා. අනාගත ප්‍රතිසන්දීන් බැහැර කරලා ඉන්නේ කියනවා. සම්පූර්ණයෙන් භවය නිරුද්ධ කරලා ඉන්නේ කියනවා. භව නිරෝධෝ නිබ්බානං. භවය නිරුද්ධ කිරීම නිවනයි කියලා වදාළේ. අමා නිවනටපත් උනා කියන්නේ භවය නිරුද්ධ කළා. ඊළඟට සියලු සංසාරයෝ දැන් අපි එක එක ලෝකවල කැරකී රවුම් ගමනක් ගියා. ඒ රවුම් ගමනේ යද්දී එක එක්කෙනා අපිට නැවත හම්බුණා. දැන් සංසාර චක්‍රේ අර සිඳලා දැම්මා. රහතන් වහන්සේලා සංසාරේ ඉක්මවා ගියා. දේශනා කරනවා හරි ලස්සනයි අන්තිම ටික. අන්තිමේ භවයේ තිතා අන්තිම ජීවිතේ කියනවා මේ පිහිටලා ඉන්නේ. අන්තිම සමුස්සයේ තිතා අන්තිම ශරීරයේ කියනවා මේ ඉන්නේ. අන්තිම පරියන්තේ කියනවා මේ ඉන්නේ. අන්තිම දේහ දරා අවසන් දේහේ දරාගෙනයි වැඩ සිටින්නේ රහතන් වහන්සේ කියනවා. එහෙනම් බලන්න දැන් මේ අහපු ප්‍රශ්නෙට මේ තියෙන උත්තරේ. එහෙනම් මේ කියන උත්තමය තමයි උතුම් රහතන් වහන්සේලා. විස්තර කරනවා තේසායන් පච්චිම කෝටි චරිමෝයන් සමුස්සයෝ ජාති මරණ සංසාරෝ නත්ති තේසං පුනබ්බවෝති. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ අවසානම කෙලවර මේ කියනවා. මේ ශරීරේ තමයි අවසානම ශරීරේ. ජාති මරණ සංසාරේ අවසන් වෙලා ගියා. පුනර්භවේ නම් ඒ රහතන් වහන්සේලාට ආයිත් නැහැ කියනවා. අහු අපි සරණ ගියපු රහතන් වහන්සේලාගේ ජීවිත කොච්චර සුන්දරයිද. දැන් බලන්න අර උපසේන මහරහතන් වහන්සේ දවසක් වනාන්තරයේ ආවාසක වැඩ සිටිද්දී කුටියේ වැඩ හිටියේ. භාවනාවෙන් වැඩ ඉන්නකොට වහලින් සර්පෙක් වැටුණ ඇඟට. දැන් සර්පයා දෂ්ට කළා. රහතන් වහන්සේගේ කිසි කලබලයක් නැහැ. වාඩි වෙලා හිටි තැනින් නැගිට්ටා. දැන් හිතන්න සර්පෙක් දෂ්ට කරාම කොච්චර වේදනාවක්ද කියලා. ඒ සියලු වේදනා දරාගෙනයි රහතන් වහන්සේ දන්නවා පිරිනිවන් පෑමෙන් මේ සියලු වේදනා නිවි යනවා. අර පෝරණුවෙන් බාපු මැටි වළඳ බිමින් තිබ්බහම ඒ තියෙන රස්නේ හේමම සිසිල්ලා ගිහින් මැටි කට්ට විතරක් ඉතුරු වෙනවා වගේ මේ වේදනා ඔක්කොම පිරිනිවන් පෑමින් සිසිල් වෙලා යනවා කියලා දන්නවා. දැන් මනස සිහිනුවණින් මේ සතා දෂ්ට කිරීමේ වේදනාව විවසගෙන මොකද කළේ? හිටි ආසරෙන් නැගිටලා එළියට වැඩියා. වැඩම කරලා සංඝයාට කිව්වා ආයුෂ්මත්නි දැන් මේ ශරීරයට සර්පේ දෂ්ට කළා. මේ ශරීරේ ඔය කොහෙන් පිළිකන්නින් තියන්න කිව්වා. දැන් බලන්න යන ටිකටත් රහතන් වහන්සේට ඒ කියන්නේ අමාරුයි. කිව්වා මේ ශරීරේ පිළිකන්නින් තියන්න කිව්වා. මොකක් හරි තියලා. දැන් ඔන්න සංඝයා මේ ආසනයක් පිළිකන්නින් තියලා රහතන් වහන්සේව ඒ ආසනේ තැන්පත් කළා. ඒම රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. දැන් බලන්න කිසි කලබලයක් නැහැ. දැන් ඔය තවත් එක තැනක තියෙන ඒ රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම හරි පුදුමයි. දවසක් රහතන් වහන්සේ නමකට කුසේ
අමාරුවක් ආව බඩේ අජීර්ණයක් වාති කිපිලා. එතකොට මේ රහතන් වහන්සේ බෙදගෙදරකට එක්කන් ගියා ගෝල නමක්. දැන් මේ රහතන් වහන්සේගේ කොච්චර වාතය කිපුණාද කියන්නේ හීනියට අර ඒ පොඩි ආයුෂ්මතුන්ට ඇහෙන්න විතරක් හීනියට කෙඳිරිල්ලක් ආවා. එතකොට අර පොඩි ආයුෂ්මතුන් කියන දැන් දන්නේ නැහැ ගුරු දේවයන් වහන්සේ රහතන් වහන්සේ කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි අපි ශ්‍රමණයෝනේ. ඉතින් ශ්‍රමණයෝ වෙච්ච අපි වේදනාව විවසන්න ඕනේනේ කියලා කිව්වා. දැන් අර රහතන් වහන්සේ ඒ කෙඳිරියත් නතර වුණා. ටිකක් වෙලා ගියා කොච්චර වාතය කිපුණාද කියන්නේ කුස පිපිරී ගියා. ඒත් ඉවසනවා. ඊට පස්සේ අර පොඩි දැන් ලේ වැක්කිරෙනවා කුස පිපිරිලා. හිතන්න මෙච්චර දැන් ඔබටත් හිතේ මෙහෙම බඩවල් පුපුරන ගානට වාතය කිපෙනවද කියලා. බලන්න මේ අසනීපල ස්වභාවය. ඊට පස්සේ රහතන් වහන්සේ අහනවා පොඩි නම මෙපමණකින් ප්‍රමාණවත් දිවසුවා කියලා අහනවා. එහෙම රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ බලන්න එතකොට මේ රහතන් වහන්සේලා මේ ජීවිතයේ අවසාන භාගයට මුහුණ දීපු හැටි. දැන් අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට පැවිදි ජීවිතේ ගෙවද්දී උන්වහන්සේගේ මේ බඩේ අමාරුවක් තිබුණා. එතකොට සිටු මාලිගාව ඉන්න කාලේ අම්මා බෙහෙත් වර්ග දාලා කැඳක් හදලා දුන්නා. එතකොට උන්වහන්සේ ඒ කාලේ සුවපත් වුණා. නමුත් පස්සේ කාලෙක අසනීප වෙලා අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක ඒ ගැන කතා වුණා. දැන් මේක අහගෙන හිටිය දෙවි කෙනෙක්. අහගෙන ඉඳලා කල්පනා කළා මේ උපස්ථානේ මං කරගන්න ඕනේ. දැන් මේ දිව්‍ය පුත්‍රය හෙට දවසේ සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාති වඩින මාවතේ ගෙදරක ඉන්න දරුවෙකුට වැහුණා. වැහිලා ඕන දතකට පූට්ටු වෙලා වැටුණා. වැටිලා ඕන ඔළුව හොල්ල ඉන්නවා. නුඹට මොනවද ඕනේ කියලා ඇහුවා. එතකොට කිව්වා මෙහෙමයි හෙට උදේ ශ්‍රමණයන් වහන්සේලා පිණ්ඩපාතේ ඒ වෙලාවට මේ බෙහෙත් ಜಾති දාලා බෙහෙත් කැඳක් හදලා පූජා කරගනින්නලා. මං එතකොට මේ ඇඟෙන් යනවා කිව්වා. දැන් මේ ඉන්නේ අමනුස්සෙන් නෙමෙයි දෙවියෙක්. ඊට පස්සේ මේ ගෙදර මිනිස්සුත් බය වෙලා උන් හනිකට බෙහෙත් හොයලා ඔන්න බෙහෙත් කැඳක් හැදුවා. දැන් සාරිපුත්තයන් වහන්සේ ගිලන් වෙලා නිසා මහා මොග්ගල්ලාණන් වහන්සේ තමයි පිණ්ඩපාතේ වැඩියේ. මෙන්න පිණ්ඩපාතේ වැඩියම අර කතා වෙච්ච කැඳේකම හම්බුණා. ඉතින් මොග්ගල්ලාණන් වහන්සේ කල්පනා කළා අපේ සාරිපුත්තයන් වහන්සේ හරි පින්වන්තයි. උන්වහන්සේට ලැබෙන්නේ නැති දානයක් තියනවාද කියලා ඒ ලැබිච්ච බෙහෙත් කැඳේක අරගෙන විහාරයට පිටත් වුණා. ඊටසර මිනිස්සු කිව්වා අනේ ස්වාමීනි අයි වඩින්නේ මෙහි ඉඳලා වළඳන්න කිව්වා. ඊට කිව්වනේ පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ආවාසේ කියලා. එතකොට පින්වත්නි ඒ මිනිස්සු කිව්වා එහෙනම් ස්වාමීනි ඕක ඔබ ස්වාමීන් වහන්සේ මෙහෙම වැඩිදලා වළඳන්න. අපි ඒ ස්වාමීන් වහන්සේට තරයි යන්න කැඳ තියෙනවා බෙහෙත් කැඳ තියෙනවා. අපි ස්වාමීන් වහන්සේට දෙන්නම් කිව්වා. දැන් මොග්ගල්ලාණන් වහන්සේ සුවසේ බෙහෙත් කැඳ වැළඳුවා. ඊට පස්සේ ඔන්න සාරිපුත්තයන් වහන්සේට තරයි යන්න බෙහෙත් කැඳ ලැබුණා. ඊට පස්සේ ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහිලා පූජා කළා. මෙන්න ස්වාමීනි ඔබ වහන්සේ හරි පින්වන්තයිනේ මේන් බෙහෙත් කැඳ එක ලැබුණානේ කියලා. සාරිපුත්තයන් වහන්සේ බැලුවා මේක කාටවත් කිව්වෙන්නේ නැහැ. මේක එහෙම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔන්න බැලුවා හොඳට අතීත ඥානින් සිහි කළා. එතකොට දැක්ක මේ දෙවියෙක් කරපු නරක වැඩක්. මේ මනුස්සයන්ව වෙහෙසෝල උපද්දපු දානයක් මේ. අර පොඩි දරුවෙකුට වැහිලේ දාලා මෙයා කලන්තේ දාලා වැටිලා ඔළුව හොල්ලන් නටලා මේ වෙච්ච සිද්ධිය. ඊට පස්සේ කිව්වා ආයුෂ්මතුනි මේ බඩ මේ කියන්නේ කුස පුපුරා ගියත් මේ මහ පොළොව දෙදරා ගියත් මම නම් ඕක වළඳන්නේ නැහැ කිව්වා. මට ඕක එපා කිව්වා. ඕක මිත්‍යා ජීවෙන් උපදිච්ච එකක්. ඒක මම වළඳන්නේ ඕක ඔහොමකින් හලන්න කිව්වා. බලන්නේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ කඳ. ඊට පස්සේ පුදුමේ කියන්නේ මොග්ගල්ලාණන් වහන්සේ බෙහෙත් කැඳේක එහෙම හලනකොට මේ පැත්තෙන් අසනීප හොඳ වුණා. පුදුමේ කියන්නේ පින්වත්නි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන ආසන්නම කාලේ ආයිතර කුසේ අමාරු ආවා. ඒක උස්සන්න වෙලා තමයි ඒ පාර ආවේ. සාරිපුත්තයන් වහන්සේට ලේ වමන යනවා. පඩික්කම පිරෙන්න ලේ වමන යනවා. දැන් සක් දෙවිඳු පැමිණිලා මේ ලේ පිරිච්ච පඩික්කම හිසේ තියාගෙන අරන් ගිහිල්ලා වීසි කරන්නේ.
බලන දේවරු උපස්ථාන කරපු හැටි. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මනා සිහිනුවණින් වැඩ සිටියා. ඒ රාත්‍රී කාලේ සතරවරම් දෙවිවරු සාරිපුත්තයන් වහන්සේ බෑ දකින්න ආවා. ඒ අමාරු මැද්දේ සාරිපුත්තයන් වහන්සේ සතරවරම් දෙවිවරු සමග කතා කළා. ඊළඟට සක්දෙවිඳු ඒ විදියට පැමිණියා. සක්දෙවිඳුටත් කතා කළා. ඊළඟට අවසානයේ මහා බ්‍රහ්මයා පැමිණුණා. මහා බ්‍රහ්මයාත් කතා කරලා උපස්ථාන කරලා පැදකුණු කරලා යන්න ගියා. දැන් අම්මා අපහැදිලා නිටියේ. අම්මා දැන් කට ආයගෙන බලන් ඉන්න මේ කවුද එන්නේ මේ මහා ගිනිජාලා වගේ කවුද එන්නේ කියලා. දැන් ඔන්න අම්මා ගිහලා සැරින් සැරේ අහන පුතේ කවුද ආවේ? දැන් කියනවා අම්මා ඒ ආවේ සතරවරම් දෙවිවරු. ඊට පස්සේ කවුද ආවේ? අර මහා ගිනිජාලාවක් ආවේ. ඒ සක්දෙවිඳු ආවේ. හා එහෙමද? ඊට පස්සේ අහනවා අර මහා ගිනිජාලාවක් ආවේ කවුද? එතකොට කිව්වා අම්මා ඒ තමයි ඔයා ඔය වන්දනා කරන මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා මාව බලන්න ඇවිල්ලා මට උපස්ථාන කළා වන්දනා කරලා දහම් කතාව අහලා යන්න ගියා කිව්වා. දැන් අම්මා කල්පනා කරනවා මහා බ්‍රහ්මයාත් මගේ පුතාට වඩා පහත් නම් ඒ මහා බ්‍රහ්මයාට වඩා මගේ පුතා ශ්‍රේෂ්ඨ නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨද කියලා ආන්නේ වෙලාවේ තමයි හිත පැහැදුනේ. දැන් බලන්න අර වේදනා ඉවසගෙන මේ ඔක්කොම කරන්න ඉපේ. දෙව් මිනිස් ලෝකය පහන් කළ රහතන් වහන්සේලා. ඊට පස්සේ අම්මා වොන්න ධර්මය අහන්න සුදුසුකම් ලැබුවා. ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ සාරිපුත්තයන් අම්මා වගේ කියලානේ. සෝතාපන්න වෙන ශ්‍රාවකයෝ බිහි කරන කෙනා. එහෙනම් ආන්නේ දායාදේ මේ පිරිනිවන් පාන ආසන්න මොහොතේ අම්මටත් ඒ දායාදේ දුන්නා. අම්මා සෝතාපන්න ඵලයටපත් වුණා. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ මනා සිහිනුවණින් යුක්තව මේ මහ පොළොව කම්පා කරවමින් දෙව් මිනිසුන් හඬා වැටිද්දී උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් බලන්න එතකොට ඒ රහතන් වහන්සේලා යම් තා ඥාන දර්ශන ඉපදුවාද යම් සිහිනුවණක් ප්‍රගුණ කළාද ඒ රහතන් වහන්සේලා තුළ යම් නාම රූප ධර්මයන් තිබුණාද ඒ ඔක්කොම විඥානේ නිරුද්ධ වෙලා යද්දී නිරුද්ධ වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාළේ තේ කීන බීජ අවිරුල්හි ඡන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. ඒ විඥානේ තේ කීන බීජ විඥානෙමෙති බීජෝ විදියට කීන වෙලා යනවා අවිරුල්හි ඡන්දා ආය අනාගත භවයකට ඒක වැඩිලා යන්නේ නැහැ. නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. ඒ රහත් මුනිවරු පිරිනිවි යනවා මේ දැල්වෙන පහන නිවි යන්නාසේ. එහෙනම් මේ නාම රූප වේවා ප්‍රඥාව වේවා සිහිය වේවා ඔක්කොම පිරිනිවන් පෑමෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙලා යනවා. ඒ අමා මහ නිවනට රහතන් වහන්සේලාපත් වෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ගැන වදාළේ ඔන්න ඔය විදිහටයි. ඉතින් අපිටත් රහතුන් ගැන හිත පහදවාගෙන ඒ අරහත් මඟ පුරුදු කරමින් ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන්නේ නොම්බර 212 පෝරඹ පටුමග අකුරැස්ස යන ලිපිනේ පදිංචි පින්වත් විජිනි ප්‍රසාදිකා මෙනවී ඇතුළු පවුලේ පින්වතුන් විසින් මේ විදියට රැස් කරපු දාර පින අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙන්පති දේවරුන් ප්‍රදාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ඇතුළු සියලු බ්‍රහ්ම රාජෝ අනුමෝදන් වෙත්වා. නාලව සියලු නාපිරිසද අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණ පින්වත් විජිනි ප්‍රසාදිකා මෙනවී ඇතුළු පවුලේ සියලු දෙනාට අප සියලු දෙනාට නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවන මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාත්
අනගාരിക උපාසක පින්වතුනුත් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින 2021 අගෝස්තු 16 වෙනි දින මිය පරලොව ගිය අද දිනට ජන්මදිනයේ යෙදී තිබූ අකුරැස්ස කනහලාගම පදිංචිව සිටි කනහලාගමගේ නන්දාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ පරලොව ජීවිතේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත මිදීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් විජිනි ප්‍රසාදිකා මෙනවී ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත්, ඒ වගේම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයම සුවසේ පින් දහම් රැස් කරගෙන සුගති සම්පත් සලසාගෙන ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගීව ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.